උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කඹුරුගමුව තුඩැල්ල කෝන්ගහවත්තෙහි විසූ පරලොව සැපත් ජේ.ඒ. වෙදගේ මෑණියන් සහ පරලොව සැපත් ප්‍රැන්සිස් විජේවීර පියාණන්ගේ දියණිවරුන් බෑනාවරු මුණුබුරු මිනිබිරියන් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2004 වර්ෂයේ ජූලි මාස 24 වන දින පරලොව සැපත් ජේ.ඒ. වෙදගේ මෑණියන්ටත් වසර 34කට පෙර පරලොව සැපත් ප්‍රැන්සිස් විජේවීර පියාණන්ටත් මීට මාස 5කට පෙර මියගිය රංජනී විජේවීර සොහොයුරිය ඇතුළු පරලොව සැපත් ජුලි නෝනා සමරවික්‍රම, එල්.බී. පීරිස්, ඇඩ්ලින් සිල්වා, ඩී.ජේ. විජේවීර, එමලින් වීරරත්න, ජවෝරිස් වීරරත්න, වී ටිකිරිහාමි, ටී. පියසේන, එච්.ඩබ්ලිව්. ලුවි නෝනා, ගුණපාල මුණසිංහ, පුංචිහාමි ඉදිරිවීර, උපසේන ඉදිරිසිංහ, තුසිරිමති මුණසිංහ, සුසිල් මුණසිංහ සහ පරලොව සැපත් පරම්පරාගත ඥාති හිත මිත්‍රාදීන් පින් අපේක්ෂාවෙන් නැත්නම් මේ පින් අනුමෝදන් වී මතු මිනිසත් බව ලබා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් මාර්ගය පූර්ණය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට තව තවත් මෙවැනි වූ ශාසනික සේවාවන් සිදු කිරීමට ශක්තිය, ධෛර්යය, සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ධර්මය ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තානුදිට්ඨින් ඕහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සතිති. සක්කාය දිට්ඨිය anu කුමක්ද? ඒ දුරු කරගන්නා පිළිවෙල සරලව පහදා දෙන්න. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ සදහම් රස සොයා යන සදහැබර පින්වතුනි, අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීමක් මුල් කොටගෙන තමයි මෙම ධර්මානුශාසනාවත් අපි ගණ කරනු ලබන්නේ. සරලව පහදා දෙන්න කියලා තිබෙනවා. මේ පිළිබඳව ත්‍රිපිටකයේ දහම් පෙළවල් ඕන තරම් තිබෙනවා. නමුත් ඒ එකක්වත් නොගෙන ඔක්කොම ගනිමින් සරලව පැහැදිලි කරලා දෙන්න තමයි කල්පනා කරන්නේ. ඒ අනුව මේ සක්කාය නැත්නම් සක්කාය දිට්ඨි කියන පදය ඔබ ධර්ම ශ්‍රවණය කරලා ගැඹුරට තේරුම් ගන්න ඕන. මොකද අපත් පාසල තුළ, පිරිවෙන තුළ, දහම් පාසල තුළ මේක ඉගෙන ගත්ත තමයි. නමුත් ඒක පාඩම් කරගන්න වචන පෙළියක් ඉගෙන ගත්ත ඇරුණාම අප තුළ දර්ශනය වුණේ නැහැ මේක. මා දකින්නේ මේ සීලම දේශනා අප පිළිබඳව කරන විමර්ශනයක් සහ අපගේ ප්‍රමාදී බව දුකටපත් වෙන ආකාරය සහ එබැවින් අප්‍රමාද වීමෙන් දුකෙන් මිදෙන්න පුළුවන් බව පිළිබඳ කරන දේශනයක්. අර සමහර තැන්වල කියන්නේ මේ බණ මටමයි කීවේ කියලා හිතෙනවායි කියලා. සැබවින්ම ඔබ ළඟ ඒ අඩුපාඩුව තිබෙනවා නම් ඒක පෙන්වා දෙනකොට ඒක ඔබට කිව්ව බණක්. ඔබට ඒක වැටහෙනවා නම් දැන් ඒ අඩුපාඩුවෙන් මිදෙන්න පුළුවන්කමක් තිබෙනවා. එබැවින් මේ සක්කාය පදයේ ගැඹුරට එන්න පෙර සමාජයේ පවතින මතිමතාන්තර තිබෙන්නා වූ මේ නොගැඹුරු බව පළමුව තේරුම් කරගන්න, එහි සාවද්‍ය බවවත් වැරදි බව තේරුම් කරගන්න ඉස්සර වෙලා. කුමක්ද මම ගත්ත ගාථාවෙන් කියන්නේ? ඔය එක් පුද්ගලයෙක් විමසු දෙයක් තමයි කතං ලෝකං අවෙක්කංසු මච්චු රාජාන පස්සති. කොහොම ලෝකේ බලන කෙනාද මාරයට අහුවෙන්නේ නැත්තේ කියලා. මේකේ තමයි පෙන්වන්නේ සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න. අත්තාන දිට්ඨින් ඌහච්ච. එහෙමයි මාරයාව පරාජය කරන්නේ, නැත්තම් මරු තරණය කරන්නේ. එතකොට
එහෙම ලෝකේ බලන කෙනා මාරයා දකින්නේ නැහැ කියලා තියෙනවා. තව මුලින් ඔකට වචනයක් තියෙනවා ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු මෝග රාජ සදා සතෝ. මෝග රාජ කියන පුද්ගලයා තමයි අහලා තියෙන්නේ. සදා හැම කල්හිම සිහි ඇතිව සංඛාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න. සංඛාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න වෙලා තිබෙන්නේ සංඛාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බැලීම වෙනුවට වෙනත් පැත්තකට මේ සත්‍යය සංසාරේ හුරුුණ බැවින්. මේ මෑතදිත් මම මේ පිළිබඳ විග්‍රහයක් කළා. නමුත් නැවත නැවතත් ඒක වෙනත් ආකාරයෙන් හෝ කරන්න සිදු වෙන්නේ අසන්නන්ගේ ඉල්ලීම් නිසා. එබැවින් ඔබට සමාජ ජීවත් වෙනකොට හුරු වෙන්නේ ඔබ මම කියලා. ඔබේ කය මම කියලා. ඒ අර්ථයෙන් තමයි ඔබ ළමා කාලේ ඉඳලා ජීවත් වෙන්නේ. ඉතින් මේකට අර පණිනරිලොන්ට ඉනිමං තියනවා වගේ සක්කාය කියන්නේ මේකයි කියලා කියන අයත් නැත්නම් අර්ථ විග්‍රහ කරන පොත්පත්ුත් ලංකාවේ තියෙනවා. නමුත් ආරි සත්‍ය විග්‍රහ කරන්නේ මෞකසින් බිහි වුණ ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් තුල නෙවෙයි. ඒ පුද්ගලයා තුල අසුරු ගසන සැනකින් හටගෙන නැසෙන සියුම් දහමක් තුල සක්කායට බැඳෙන්නෙත් සක්කාය කඩන්නත් ඕන මේ සියුම් දහම තුල. එහෙම සියුම් දහමක් ඔබ තුල සිදු වෙනවා එයයි ඇත්ත කියලා ඔබ තේරුම් ගන්න ඕන. ඇහැට පෙනෙන්නේ නැහැ. එතකොට පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනීය. සක්කාය කියන්නේ මොකක්ද කියලා හැම තවත් සූත්‍රයක වෙනවා. ඒකට නමක් පංච උපාදානස්කන්ධය. දැන් ඔබට පංච උපාදානස්කන්ධය හරියට තේරෙන්න ඕනනේ. නමුත් පංච උපාදානස්කන්ධය හරියට තේරුම් ගන්න තමයි විශාලම බාධාව මේ රටේ කලක් තිස්සේ පැවතුනේ. එබැවින් එය ඔබ තේරුම් ගත යුත්තේ ඔබ ළඟ සිදුවෙන දෙයක් වශයෙන් ඇත්තනම්. එවිට අපි මේ ජීවිතය ගෙනියන්නේ අවුරුදු 100ක් එකට ජීවත් වෙනවා කියන අදහසින් නෙවෙයි. තත්පරෙන් තත්පරේ ඔරලෝසුවේ කාලය ගත වෙනවා වගේ මේක මොහොතින් මොහොත ගත වෙන්නේ. මේ මොහොතට අපිට පෙන්වන්න ආයු කාලයක් බෑ. ඊටත් වඩා වේගවත් තත්පරයටත් වඩා වේගවත් සිදු වෙන්නේ. ඒ නිසා තථාගත බුදු පියාණන් වහන්සේ වදාරන්නේ පුද්ගලයා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතින් අරමුණු ගන්නවා. කයෙන් පුද්ගලයෙක් වශයෙන් සිටියාට සිතින් අරමුණෙන් අරමුණට මාරු වෙනවා. ඇසෙන් කනට කනෙන් නාසයට පමණක් නෙවෙයි ඇස තුලත් මාරු වෙනවා. මේ අරමුණක ඉපදීම මැරීම කියලා එකක් අපි ළඟ සිද්ධ වෙනවා. මොනම හේතුවක් නිසාවත් නවත්තන්න බැරි ආගම් ભેදයක් නැතුව සිදු වෙන. ඔබට ඒක පිළිගන්න සාක්ෂියක් තමයි සතුට තියෙනවා කනගාටුවක් ආවොත් සතුට මැරෙනවා. දුකින් ඉන්නවා සතුට ආදායම සතුට මතුවෙනවා. තරහින් ඉන්නවා ඒක නැති වෙලා ගිහින් සතුටක් එනවා. අර බලන්න ඒවා ඇති වෙනව නැති වෙනව නේද කියලා. ඒ ඇති වෙනව නැති වෙනව කියන එකෙන් ඒක පැය ගණනක් තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒක වැඩෙන කාලේ මොහොතින් මොහොත වැඩෙනවා අඩු වෙනකොට මොහොතින්ම අඩු වෙලා යනවා. ඒකට කාලයක් ගත වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් මොහොතින් මොහොත තමයි මේක හටගන්නේ නැතෙන්නේ. බලවත් වීමත් වැරදි පැත්තට ඒ වගේම අනිත් පැත්තට අඩු කර ගැනීමත් කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ කයට සක්කාය කියලා ත්‍රිපිටකය කියන්නේ නැහැ පොත්පත්වල ඉගැන්වුවට හෝ කවුරු හරි කියලා දුන්නට. ඒක ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල උපදින්නා වූ ආකාර පහක එකතුවක්. ඒ සිද්ධියේ ආකාර පහකට විග්‍රහ කරනවා.
දැන් ඔය සංයුතනිකායේ සලායතන වර්ගය සංයුතනිකායේ කන්දක වර්ගය කියන වචන ගත්තාම සලායතන වර්ගය කිව්වම ආයතන 6 මුල් කොටගෙනමයි ධර්ම න්‍යාය පිරිහීමයි නිදහස් වීමයි තියෙන්නේ. කන්දක වර්ගය ගත්තාම ස්කන්ධ පහ තුලයි ප්‍රමාදය අප්‍රමාදයයි තිබෙන්නේ. දැන් ඔබ මේ ඉල්ලා තිබෙන වචනයට අනුව ගත් කල අපට ස්කන්ධ කන්දක වර්ගයේ කාරණයක් ආශ්‍රයෙන් තමයි ගන්න වෙන්නේ. කන්ද කියන්නේ සමූහයන්ට නමක්. ඒ පිළිබඳව ඉගැන්වීමේ ඔබ මෙන්න මේක තේරුම් ගන්න. මමත් ඔබත් ඉගෙන ගත්ත පළමුව කයට පංචස්කන්ධය කියන එක. අනතුරුව ගැඹුරට යනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන රූප ද්‍රව්‍ය වේදනා සංඥා සංකාර නාම මෙහෙම ඉගෙන ගත්තා. රූප පඨ වියාපෝ තේජෝ වායු වේදනා සංඥා සංකාර එහෙම නාම රූප නාමංච රූපංච ගහම රූපය මේ විදිහට අපි ඉගෙන ගත්තා. දැන් මෙහෙම හිතලා බලන්න. ඔබට රූපයක් තියෙනවා මටත් තියෙනවා අසුනකෙකුටත් තියෙනවා. හොඳයි ඒ මෞකුසක කලක් හැදී ඉපදී බිහි වෙන පස්දොරක් ඇති අය. හොඳයි මිය යනකොටම උපදින ඕපපාතික ප්‍රතිසන්දිය මිය යනකොට උපදින දෙවියන් මිය යනකොටම උපදින්නා වූ බ්‍රහ්මයින් මේ එක තැනක්වත් පංච උපාදානස්කන්ධයෙන් බැහැරුණයි කියලා ඔබ හිතනවද? නෑ. බාලපඬිත සූත්‍රයේ පැහැදිලි කරන්නේ දෙවියන් අපි සක්කායෙන් මිදලා කිව්වට අපිටවත් සක්කාය තියෙනව නේද කියලා දැනගත්තයි කියලා. ගිලාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාරන්නේ රූපී අරූපී බවතල ප්‍රාවච්චක ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් සක්කාය තියෙනවා. ඒ සක්කාය තියෙනවා කියන වචනෙන් තෙන්නන්නේ මේ බඳු කයක් තියෙනවා කියන එකද බලන්න. ඕපපාතික ප්‍රතිසන්දි යනෝ සතර මහා භූතයන්ගෙන් හැදෙන කයක් නැහැ. නමුත් සක්කාය තියෙනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තියෙනවා. ඔබ තේරුම් ගන්න සත්වයා බුදුන් වහන්සේ පැහැදිලි කළ පරිදි අපාය තුල දිව්‍ය ලෝකයේ තුල බ්‍රහ්ම ලෝකයේ තුල මිනිස් ලෝක තුල ඝනකයක් ඇති හෝ නැතිව සසර සැරිසරන්නේ පංච උපාදානස්කන්ධයෙන්. ඉතින් ඒක කියලා දෙන්න අපාගත සත්වයින්ට හෝ දෙවියන්ට හෝ බ්‍රහ්මයින්ට පුළුවන් දරයිද මම දන්නේ නැහැ. අපට තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වී කරුණු පැහැදිලි කර බැවින් අප පිළිබඳ මේ ගැඹුරු විමර්ශනයේදී අපට අප තුලින් තේරුම් ගත හැකියි. ඒ තේරුම් ගැනීමේදී ඔබට බණ තේරෙනකොට තේරේවි තේරුම් ගන්න දවස දක්වා ඔබ කරමින් ඉඳලා තියෙන්නේ සක්කාය දිට්ඨියට බැඳෙන එක කියලා. සසරට බැඳෙන එක කියලා. අරමුණේ මුලා වීම තුළින් සසරට බැඳෙන එක කියන එක. ආකාර කීපයකින්ම සසරට බැඳෙන්න පුළුවන්. මේ සක්කාය දිට්ඨිය කියන වචනේදී පවෙන් සසරට බැඳෙන්නත් පුළුවන්. පිනෙන් සසරට බැඳෙන්නත් පුළුවන්. ලෞකික ධානයන්ගෙන් සසරට බැඳෙන්නත් පුළුවන්. පවෙන් පිනෙන් සසරට බැඳෙනවට සක්කාය දිට්ඨි කියනවා. ධානයෙන් සසරට බැඳෙනවට රූප රාග අරූප රාග කියනවා. වචන වෙනස් වෙන්නේ එහෙමයි. එහෙනම් ඔබ සක්කාය දිට්ඨියට පැමුණුන ආකාරයේ තේරුම් ගන්න ඉස්සර වෙලා. ඒ සක්කාය දිට්ඨියට පැමිණීමයි සසර බන්ධනය දුක් ගෙනත් දෙන්නේ නිසා. කොහෙන්ද අපි ඒක ඉගෙන ගන්නෙ? බලන්න අපිව බෙදලා සබ්බ සූත්‍රයේ අදාළ පරිදි තථාගතයන් වහන්සේ වදාළ ඔබට සියල්ලක් තියෙනවා. ඇත්තද බලන්න. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා සියල්ලයයි කියනු ලැබේ. දැන් අතීත කතාවක්ද මේ සියල්ල ඔබ ළඟ තියෙන එකක් නේ. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත් කියන මේවා එකතු වීම තුළ මෙතන සිදුවෙන ක්‍රියාකාරීත්වය තමයි මේ අභිධර්මය කියන්නේ.
අන්න ඇසත් රූපයත් කනත් ශබ්ද රූපයත් ගානසත් ගන්ධ රූපයත් කියලා මේ රූප කියන්නේ අරමුණට කියන එක තේරුම් ගන්න අපේ බොහෝ දෙනාට තාමත් බැරි වෙලා තියෙනවා. මන්දයත් විචාර බුද්ධියෙන්තරෝ වැරදි ආකාරයෙන් ලියලා තියෙන පොත එහෙම මම පාඩම් කරන් ඉන්න නිසා. නමුත් ඔබට තේරෙනවද ලෝකෙ ඔබ ජීවත් වෙනවයි කියලා? ඒ නිසා ඔබ සතුට ලබනවයි කියලා සතුට හෝ දුක කොහොමද ලබන්නේ? මා දකින්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් තමා සතුට හෝ දුක ලබන්නේ. ඇසෙන් නම් රූපයෙන්, කනෙන් නම් ශබ්ද රූපයෙන්, නාසයෙන් නම් ගන්ධ රූපයෙන්, දිවෙන් නම් රස රූපයෙන්, කයෙන් නම් පොට්ටබ්බ රූපයෙන්, සිතෙන් නම් පව්පින් ධාන, ලෝභ දේශ මොහ, තව විවිධ මතිමතාන්තර වලට කියන ධම්ම රූප. දැන් මේ රූප අරමුණට, ශබ්ද අරමුණට, ගන්ධ අරමුණට ඔබ කිසියම් ආකාරයක අගයක් එකතු කරලා නැද්ද ජීවත් වෙනකොට? ඔබේ මිතුරා හොඳයි, හතුරා නරකයි. ඔබට සුවඳ හොඳයි, ගඳ නරකයි. ඔබට තිත්ත නරකයි, පැණි රස හොඳයි. ඔබට ගීතයේ රසය හොඳයි, පරස වචනේ නරකයි. ඒ විදිහට මේ ශබ්ද රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඔබ කිසියම් ආකාරයක ඔබට ආවේනික අගයක් එකතු කරලා නැද්ද? ඔබට තේරුම් ගන්න පුළුවන්ද මෙන්න මේ රූපයට ඇතිවෙනා වූ ඇලීමට, ගැටීමට, රූප රූපයට, ශබ්ද රූපයට, ගන්ධ රූපයට, රස රූපයට නැමැති අරමුණට ඇතිවෙනා වූ ඇලීමට, ගැටීමට රූප තණ්හා කියන්නේ කියලා. පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත් තණ්හා හයට ගලපන්න බෑ. නමුත් මනුස්සයින්ට චෛමේ බික්කවේ මහණෙනි මේ තණ්හා කායවල ස්කන්ධවල හයක් තියෙනවා කියලා පෙන්නනවා. සායවිද තණ්හාව. එතකොට මේ සක්කාය පහළ වෙන්නේ කොහෙද? සක්කාය පහළ වෙන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ. කොහොමද? ඇසට හමු වෙන ඉදිරියෙන් තියෙන රූපයේ සෙවණැල්ල ඇසේ වැටුනහම ඒ රූපය මිතුරා නම් සැප වේදනාවක්. ඒ රූපය හතුරා නම් දුක් වේදනාවක්. එකම පුද්ගලයා සම්බන්ධයෙන් බලන්න. ඉදිරියෙන් පේන්නේ ඉන්න එක පුද්ගලයයි ඔහු ඔබගේ රැකියාව නැති කළ හතුරෙක්. ඔහු ඔබගේ ජීවිත බේරාගත්ත මිතුරෙක්. ඒ පුද්ගලයා උදව් කරන ඔබේ සිතේ මේ පහළ වෙන රූප අරමුණ හතුරා මිතුරා වශයෙන් සැප දුක් උපේක්ෂා දෙආකාරයේ විඳින්නේ ඒ පුද්ගලයා ගාව නෙවෙයි, ඒක තියෙන්නේ ඔබ හදාගත්ත එක. රූපය හතුරා වශයෙන් විඳී, මිතුරා වශයෙන් විඳී. රූපයට රූපස්කන්ධය කියනවා, විඳින චෛසිකයට වේදනාස්කන්ධය කියනවා. ශබ්ද රූපයට රූපය කියනවා, අර වගේම පරස වචනය සමග ගැටෙනවා, මිහිරි වචනය සමග ඇලෙනවා. එතකොට වචනය තමයි ශබ්ද රූපය. බාහිර තියෙන ශබ්දය ඔබේ කනේ පහළ වුණාම ශබ්ද රූපය හට ගන්නවා, රූපාරම්මණය. ඒට ඔබ එකතු කරන්නා වගේ හෝ දීලා තියෙන අගයට අනුව පරස වචනයක්, මිහිරි ගීතයක්, අමිහිරි ගීතයක් ආදී වශයෙන් ඒකට අදාළ විඳීම පහළ වෙනවා. දැන් ඔබ තේරුම් ගන්න ඕන මේ ඇසේ, කනේ, නාසයේ පහළ වෙන අරමුණද විඳින්නේ, ශරීරයද විඳින්නේ කියලා. අපට නම් තේරෙන්නේ වේදනාස්කන්ධයට පාත්‍ර වෙන්නේ රූප අරමුණ කියලා. එතකොට රූපයෙන් හතුරා කොට ගැනීම, රූපය මිතුරා කොට ගැනීම. රූපේ කෙරෙහි සැප වේදනාව, සැප කෙරෙහි දුක් වේදනාව. මේ දෙක වෙන ආකාරයෙන් හැඳිනීම තමයි සංඥා කියන්නේ. එයාට පැවරලා තියෙන්නේ හඳුනන්නට. රූපය හතුරා නම් දුක් වේදනාව, රූපය මිතුරා නම් සැප වේදනාව. දෙකම සංඥා. දෙන්නෙකුට දෙවිදිහක්. දැන් සැප වේදනාව නම් ඇලීම, දුක් වේදනාව නම් ගැටීම. අර රූපය විඳින ආකාරයට තමයි ඔබට ඇලීම ගැටීම ඇති වෙන්නේ. මේ ඇලීමට ගැටීමට තමයි චේතනා නැත්තම් සංකාර කියන්නේ. දැන් බලන්න අරමුණක් තුල
රූපය වේදනාවෙන් සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීම, සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීමේදී ඊට අදාළ සංඥාවෙන් හැඳිනීම, ඊට අනුව ඇලීම ගැටීම සංකාරය. ඕනෑම අරමුණක් තුළ මේ කර්තව්‍ය හතර සිදු වෙනවා. දැන් ඊළඟ චෛතසිකයේ මේ හතර වෙන් ආකාරයෙන් හඳුනාගත් ආකාරය විශේෂයෙන් හඳුනා ගන්නවා. විඥානය. එතකොට රූප වේදනා සංඥා සංකාර පහට භූත හේවත් හට ගැනීමවත් පංචස්කන්ධය කියලා කියනවා. මේක මේ ලෝකේ ජීවත් වෙනකොට මනුස්සෙන්ට දීලා තිබෙනා වූ භාග්යක්, අවශ්‍ය දෙයක්. දැන් තථාගතයන් වහන්සේ සත්තට්ඨාන සූත්‍රය දේශනා කරමින් තමයි මේ දොරවල් 6 නිසා සත්වයාට විඳීම් 6කුත්, හැඳිනීම් 6කුත්, බැඳීම් 6කුත්, විශේෂයෙන් දැනගැනීම් 6කුත් පහළ වෙනවා කියලා, වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙනවායි කියලා තිබෙන්නේ. නමුත් එතන පොන්චි ප්‍රමාදයක් තිබෙනවා. ඒක පහළ වෙන්නේ රූප අරමුණ, ශබ්ද අරමුණ නිසා කියලා සිංහලෙන් කියන්නේ නැහැ. මන්දයත් ඒවන විටත් රූප කියන්නේ ශරීරය නැත්තම් පඨවි ආපෝ තේජෝ කියලා හිතපු අයට ඒක ගලපා ගන්න බැරි වෙන්නේ ඇති. නමුත් ඔබ තේරුම් ගන්න දොරවල් 6න් නම් විඳින්නේ ශරීරයේද? වේදනාව කියන්නේ විඳිනවා කියන්නේ ඇසේදී ඔබ ශරීරය විඳිනවද, රූපයක් විඳිනවද? කනේදී ඔබ ශබ්දය විඳිනවද, ශරීරය විඳිනවද? නාසයේදී ඔබ ගන්ධය විඳිනවද, ශරීරය විඳිනවද? දිවේදී ඔබ රසය විඳිනවද, ශරීරය විඳිනවද? පහසේදී ඔබ ස්පර්ශය විඳිනවද, කය විඳිනවද? වේදනාවට පවත්‍රවන්නේ ශරීරයේද, අරමුණද? එනිසා ඒ රූප යන්න අරමුණට ගන්න. රූප, ශබ්ද රූප, ගන්ධ රූප 6ක්. දැන් එහෙනම් අපට තේරෙනවා අපි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව කොහොම ජීවත් වුණත් පරිහරණය කරන්නේ මොහොතින් මොහොත උපදී නැතෙන්නා වූ පංචස්කන්ධයක ඉපදීම වැරීම. ඒක තමයි අභිධර්මය කියන්නේ. ඒක ස්වයංක්‍රීයවම හටගෙන නැතෙනවා. අවශ්‍ය කර්තව්‍ය කරලා දීලා නැතෙනවා. ඒක භාග්යක්. නමුත් ඒක අභාග්‍ය සම්පන්න බවට පත් කරගන්නේ පෞද්ගලිකව එක පුද්ගලයා විසින්. දැන් එතකොට තේරෙනවද දොරවල් 6න් ඔබට සක්කාය 6ක් පහළ වෙනවයි කියලා? සක්කාය දිට්ඨිය බැඳෙන්නේ අරමුණ තුල කියලා. මොකක්ද ඒකට දිට්ඨි කියලා කියන්නේ? ඒකට එන දෙය රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, තරහට, වෛරයට, බයට, පවට, පිනට, ධානයට එන දේවල්. ස්වභාවයෙන්ම හටගෙන නැසීම දායාද කොටගෙන තියෙන දෙයක්. නමුත් මේ අපට මේ හටගෙන නැසීම දායාද කොටගෙන තියෙන දෙකල ඇලෙන්න ගියාපම, ගැටෙන්න ගියාපම හටගෙන නැසීම අමතක වෙනවා. අර හටගෙන නැසෙන එකේ සතරට බැඳීමක් නැහැ. හටගත්තා, අවශ්‍ය කර්තව්‍ය කරලා මිය ගියා. එහෙනම් බැඳෙන්නේ කොහොමද? බුදු සමයේ පෙන්නනවා සංයෝජන බැමි අතර සක්කාය දිට්ඨි සංයෝජන තරම් සත්‍යයට දුක් ගෙනත් දෙන බැම්මක් වෙන නෑ කියලා. බුදු සමයේ පෙන්නනවා අරමුණේ සක්කාය දිට්ඨිය බැඳෙන්නේ කියලා. අරමුණ කියන්නේ මොකද්ද? අරමුණ කියන්නේ හිතට එන අදහස. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, පව, පින, ධානයේ, ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව අරමුණ. අරමුණු පහළ වී අවශ්‍ය කර්තව්‍ය කොට මෙයා මේ ස්වාභාවික හැකියාව ඉක්මවා යමින් මේ අරමුණු සමග අපි අපට රුචි අරුචි පරිදි ඇලීමක් ගැටීමක් ඇති කරගන්නවා.
එතකොට අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මම බවට පත් වෙනවා. මම යනු අකුරු දෙකක් හෝ කය නොව ස්කන්ධ පංචකයේ තියෙන හැඟීම අල්ලා ගැනීමට නමක්. ඔබ කී ආකාරයකින් හැඟීම් අල්ලා ගන්නවද? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ වශයෙන් ඒ හැඟීම් අප්‍රිය අප්‍රිය වශයෙන් ගන්නවා. පවපින ධානයේ වශයෙන් ගන්නවා. අරමුණ. ඒ ගැනීමේදී අරමුණ සම්බන්ධයෙන් ඔබට කිසියම් ආකාරයක ප්‍රිය බවක්, අප්‍රිය බවක්, ඇලීමක්, ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ස්කන්ධ පහට හටගෙන නැතෙන්න පුළුවන් වුණාට ස්කන්ධ පහ මමත්වයෙන් ගත්තොත් තමයි සසරට බැඳෙන්නේ. ස්කන්ධ පහ සසරට බැඳිලා නැහැ. දැන් සාදුබන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේශේතු කියලා බුදුන් වහන්සේට ආරාධනයක් කරනවා භික්ෂුවක්. ස්වාමීනි මට කෙටියෙන් බණ ටිකක් කියන්න කියලා. උන්වහන්සේගේ කෙටි උත්තරේ කුමක්ද? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වයෙන් ගැනීමෙන් මාරයාට බැඳේ. ගැනීමේදී මානෝ කියන එක මේ මොහොතේ සිදු වෙමිනේ. ගැනීමේදී මොනෝ මමත්වයෙන් ගැනීමද කියලා අහපුවම පංචස්කන්ධේ මමත්වයෙන් ගැනීම. එනම් පංචස්කන්ධයට එන දේ අල්ලා ගැනීමෙන් මම වෙන්නේ මමත්වයෙන් ගැනීමේදී තමයි මේ කාය දිට්ඨි හෙවත් සංයෝජනයක් හෙවත් සතරට බැඳීම සිද්ධ වෙන්නේ. නමුත් ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ පාසලේ හෝ වෙනත් ආගමක හෝ කොහේ ඉපදුනත්. මවකුසින් බිහි වී ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දකින්න හැරුණාම ඔබ බෙදලා බලන්නේ නැහැ. බද්දෝ මාරස්ස කියන්නේ ඇයි? ඔබ මාර පදයට ඔබ කොයි වගේ අර්ථයක්ද අරන් තිබෙන්නේ? මානන් දකින්නවා මෙහෙම. මාරෝ මාරෝති බන්තේ උච්චති. ස්වාමීනි මාරයා මාරයා කියලා කියනවා. කොපමණකින්ද මාරයා වෙන්නේ? භික්ෂුව යම්කිසි පුද්ගලයෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා ඉන්නවා. මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වීමෙන් මාරයාට බැඳේ නැත්නම් අන්න මාරයා. දැන් මාරයෙක් ඉන්නවද මාරයා හදා ගන්නවද? අර මඤ්ඤමානෝ මමත්වයෙන් ගැනීමෙන් සසරට බැඳේ කියන එක තමයි මේ බද්දෝ මාරස්ස. ඒක තමයි සක්කාය දිට්ඨි කියන්නේ. රූප වේදනා සංඥා සංකාර පහට රූපය ආවත්, ශබ්දය ආවත්, ගන්ධය ආවත්, රසය ආවත්, ස්පර්ශය ආවත්, පව ආවත්, පින ආවත්, ඥානය ආවත්. හටගෙන නැසෙන්න නොදී ඇලෙන්න ගැටෙන්න ගියාපුවම එතකොට රූපේ මම, වේදනාව මම, සංඥාව මම, සංඛාරය මම, විඥානය මම. අන්නේ මම වෙනවා කියන්නේ අල්ලා ගන්නවට මම කියන අකුරු දෙකට හෝ ශරීරයට නෙමෙයි. තව ඔක විෂයාකාර මිත්‍යා දෘෂ්ටියක් කියලා පෙන්වනවා. එච්චර බලන්න බෑ අපට ඕන නෑ ඒක. ඒක පංචස්කන්ධයේ පහළ වීමේ යනවා. අපි ඒකත් එක්කලා ගනුදෙනු කිරීමේදී ඇලෙන්න ගැටෙන ගිහින් අපි ඒක පංච උපාදානස්කන්ධය බවට පත් කරනවා. අන්න සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා නැහැ පංච උපාදානස්කන්ධා. උපාදාන වීම තුළින් මේ ගමන සසර නිම කරන්න තියෙන එක වෙනුවට සසරට කර්ම බීජයක් හදලා දීලා සසරක් හදලා දෙනවා. මේ උපාදාන නම් වූ කටයුත්ත තුළ සිදුවෙන කාරණය සම්මාන කරනවා තවත් චේතනාවක වශයෙන් අනාගත ඵලයක් උපදින්නට හේතු චිත්තාභ්‍යන්තරයේ පැවැත්වීම නැත්තම් තැබීම. ඒක පංචස්කන්ධයේ සිදු වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ සිදු වෙන්නේ. යංකෝ භික්ඛවේ අනුසේති. මේ අරමුණේ ඇලෙන්න ගැටෙන්න ගිහින් ඔබ අනුසේ නැත්තම් හේතු තියයිද? ඒ තමයි සංයෝජනය, සතරට බැඳීම. මේ අනන්ත සංසාර ගමන
අපට මතක තියෙන්නේ අපේ මේ ජීවිතය විතරයි. මේ ජීවිතය අපි ලබා තිබෙන්නා වූ පහසුකම් අනුව ගත් කල අපට කිසියම් ආකාරයක බොහෝ දෙනාට නැති පුණ්‍ය ශක්තියක් තිබිලා තිබෙනවා. නමුත් අතීත ජීවිතය අරන් බැලුවොත් එහෙම අපි මොකද කරලා තිබෙන්නේ? ඔය කරුණ තේරුම් ගත්තේ නැතුව සක්කාය දිට්ඨියට බැඳිලා මගේ ආත්ම කියලා වචනෙන් කියවෙන අතර මේ සංකල්පෙන් අරගෙන තමයි පව තුල, පින තුල, ධානය තුල සසර ඇවිදින්නේ. දැන් මම කියන අකුරු දෙක හෝ මම කියන ශරීරය වෙනකොට ඔබ ගන්න එන අරමුණේදී පව නම් පව මගේ, පව මම, මගේ ආත්ම. ඒ උපාදානය පින මගේ, මම මගේ ආත්ම. ධාන මගේ, මම මගේ ආත්ම. එන උපාදානය. අන සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. එනම් පෘථග්ජන පුද්ගලයා හොඳ දේ කළත් නරක දේ කළත් අපි එකට හොඳ නරක දේ පාපය හොඳ දේ පින කියලා සම්මතාර්ථයෙන් අරන් තිබුණට පෘථග්ජන පුද්ගලයා උපාදානය නැමැති වරදේ බැඳෙනවා පව තුලත් පින තුලත්. ධානය තුල බැඳෙනකොට ඔකට රූප රාග අරූප රාග කියනවා. අපේ ලෝකෙ නෙමෙයි ඒක බුදුන් වහන්සේ දේශනා කළේ එදා හිටපු සමාජයේ හිටපු අත්කල මතයන යෝගින් සඳහා. මතක තබා ගන්න ඕන දෙයක්. එහෙනම් අපි සසරට බැඳිලා තමයි බුදුන් වහන්සේ හැම නොවන තාක්කල් සසරක් හදනවා. අරමුණු හටගෙන නැසෙද්දී අනුසේතු තැබීම නිසා අනාගත සංකත ධර්ම හේවත් දුක් හට ගන්න හේතු අපි හදනවා. මම ඒකයි කියන්නේ සසරක් තියෙනවා නෙවෙයි අරමුණේ මුලා වෙන ඕන පුද්ගලයෙක් පව තුලින් පින තුලින් ධාන තුලින් සසර හදනවා. පව උපාදානයේ සසර ගමනට කියනවා කාම දුගතිය කියලා. පින උපාදානයේ සසර ගමනට කියනවා කාම සුගතිය කියලා. ධාන උපාදානයේ සසර ගමනට කියනවා රූපී අරූපී බඹතල කියලා. ඒ තන එක තැනක්වත් ජාති මරණ වලින් මිදලා නැහැනේ. උපාදානයේ බයං දිස්වා. එහෙනම් උපාදානය සත්‍යය සසරට බඳවයි. දැන් ඔබ මෙන්න මේ සම්මුතියට එන්න. ඔබට පව නරකයි පින හොඳයි. පව අකුසලයේ පින කුසලයේ කියලා නිගන්නේ. ඒක ලෝක සම්මත ව්‍යවහාරයේ පවතින දෙයක්. නමුත් දේශනා සූත්‍ර හරය අරන් බැලුවොත් උන්වහන්සේ වදාරලා තිබෙන්නේ මේකද? බුදුවරු ලෝකෙට පහළ වෙලා මිනිස්සුන්ට තේරුම් ගන්න ධර්ම න්‍යාය දෙකක් දේශනා කරනවලු. දේ ධම්ම දේශනා පරියායන බවන්ති. උන්වහන්සේලා වදාළ පරිදි තේරුම් ගන්න ඕන අපි හිතන පරිදි නෙමෙයි. පාපම් පාපකතෝ පස්සතාති. ධර්ම ශ්‍රවණය කරලා උන්වහන්සේලා මේ පාපය කියන වචනෙන් සඳහන් කළේ මොකක්ද කියලා නුවණින් දකින්න ඕන. දැක්කා නම් පාපම් පාපකතෝ දිස්වා. පාපේ නොඇලෙන්න විරජ්‍යත විමුච්ඡත මිදෙන්න පාපයෙන් නිබ්බින්දත කලකිරෙන්න. මෙන්න මේ පදේ තමයි සමාජයේ තේරුම් අරන් නැත්තේ. ඔක කුද්දක නිකායේ දේශනා සූත්‍රයේ තිබෙන බව මම සියවතාවක් විතර කියලා ඇති මේ සමාජයට. අපි ඥානවන්ත වෙන්න ඕන තථාගතයන් වහන්සේ වදාළ පරිදි භව බන්ධනය මොකක්ද? පාපය මොකක්ද? පාපයෙන් මිදීම මොකක්ද? අපි සතුන් මැරීම පාපය කියමුකෝ. හරි. මැරිලා අපාය ගියා. සසරින් මිදුණද? ඒක ඉවරලා මෙහෙ එන්න වෙනවා. පින කරනවා. පිනෙන් අපි වරලෝ යනවා. සසරින් මිදුණද ආපහු එන්න වෙනවා. ඇයි අපායේ දිව්‍ය ලෝකේ බඹලෝ යන්නේ? දෙපයින් කවුරුත් යනවද? පවේ උපාදානෙන්, පිනේ උපාදානෙන්, ධානයේ උපාදානෙන්. ජාති මරණ ගෙනත් දැන්නේ උපාදානය කියලානේ පෙන්වන්නේ. අන ආරි සත්‍ය විග්‍රහට අනුව උපාදානයේ පාපයයි. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල උපාදානයේ නම් වූ සතරට බැඳීම පාපයයි. බැඳෙන මොහතම නොබැඳෙන්නට කටයුතු කිරීම පාපයෙන් වෙන්නේ මෙහෙවත් කුසලයයි. පාපම් පාපකතෝ පස්සතාති. පාපේ ලාමක වශයෙන් දැක පාපෙන් මිදෙන්න. අපිට තෙන්න එන්න බැරි වුණා අපි පාපය කියන සතුන් මරණ එකට කියලා හිතන් ඉන්න සපුද්ගලෙක් වශයෙන්. ඒකත් ඇතුළත්.
නමුත් අපට තේරෙනවානේ උපාදානස්කන්ධා දුක්ඛා කියලා. උපාදානස්කන්ධේ පව විතරද තියෙන්නේ? පිනත විතර ධාන විතරද? පංච උපාදානස්කන්ධයෙන් සසර ගමන හමු වෙනවා. ඒකයි මම සමාජයට කියන්නේ බුදු සමයේ ගැඹුර උපාදානයෙන් මිදුණීම මුල් කොටගත් අනුගමනීය ප්‍රතිපදාවක් කාර්ය පුද්ගලයන් සඳහා. උපාදානයේ වීම ප්‍රතිපදාවක් පෘථග්ජනයන් සඳහා. පෘථග්ජන පුද්ගලයා හරි වැරි හොඳ නරක පින්පව් ගැන කතා කර උපාදානය නම් වූ වැරැද්ද කරමින් ඉන්න බව ඔවුන් දන්නේ නැහැ. බලන්නකො සමාජයේ දෙස බොහෝම විහාරස්ථාන හදන පින්දහම් කරන යහපත් යුතුකම් ඉටු කරන අය නැද්ද කියලා. ජීවිත අවසානයේට ඔවුන්ටත් කලකිරීම නැත්තම් අහිමි දේවල් අහිමි වීම නැත්තම් පශ්චාත්තාපය කලබල වීම සිදු වෙනවා. මෙතරම් දේවල් කරලත් හරි කරදරනේ මට කියලා කියනවා. අර පෘථග්ජන භාවය තුළ හොඳ නරක දෙකක් බෙදාගෙන පිනට ඇරුණාම උපාදානයේ වැරැද්ද තේරුම් ගත්තේ නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂ කිහිපැදි වේදෙන්තරෝ සමාජයට උපාදානයේ නම් වූ වැරැද්ද පෙන්වා දෙනවා. ඒක ජීවිතේට එක වතාවක් වෙන්නේ නැහැ. ඇස තුල කන තුල නාසය තුල අරමුණ තුල සිදුවෙන දෙයක්. පව තුලත් පින තුලත් ධානය තුලත් සිදුවෙන දෙයක්. ඒ නිසාම දතානුපස්සනා සූත්‍රවල ගාථා 4-5ක් විතර තිබෙනවා. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. පවට විතරක් කියලා නෑ ඕනෑම දෙක උපාදානය වියක් වශයෙන් දකින්න ජාති මරණ ගෙනත් දෙනවා සම්භව වෙනවා ජාති මරණ හේතු වෙන නිසා. නමුත් තථාගතයන් වහන්සේගේ දේශනාව උපාදානයේ වෙන මොහොත උපාදානයෙන් නොවි අවසන් කරන්න අනුපාදා විමුච්ඡanti. උපාදාන නොවි මිදෙන්න පුළුවන් නම්. එනම් සක්කාය දිට්ඨියට පැමිණෙන මොහොතම සක්කාය දිට්ඨියට නොපැමිණෙන මොහොත බවට පත් කරගන්නට අපට වීරියක් උත්සාහයක් සිහියක් ඕනකමක් තියෙන්න වෙනවා සසරට බැඳෙන්න වෙනකොට සසරෙන් ගැලවෙන්න. කොහෙදද බැඳෙන්නේ? විශේෂයක් තියනවාද? ළමා කාලයේ පසු වෙන විට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණු ඕන එකක් තුල ඒ අරමුණ කෙරෙහි ඔබ ඇලීම මුලාව ගැටීම මුලාව ඇති වෙන්නේ නම් අරමුණටයි මේක ඇති වෙන්නේ. ඇලීමට ලෝභ කියනවා මුලාවට මම කියනවා. ගැටීමට දෝෂ කියනවා මුලාවට මම කියනවා. අන්න මම හැදෙන්නේ සෛල වලින් කෙස්ලොම් නිදත් වලින් නෙමෙයි. අරමුණේ මුලා වීම තුළින්. මම එමි යන මුලාව. දැන් එතකොට පංචස්කන්ධයට එන දේ මමත්වයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය සසරට බැඳෙනවා. දැන් ඒක ඉන්න මම කවුද? ඔබේ කය වචන අනාගත ප්‍රතික්‍රියාවක් සඳහා මෙහෙවන්නේ කවුද? මියගිය පුද්ගලයෙකුගේ කය මෙහෙවන්න කාටවත් කවුරුත් කෙනෙක් නැහැ. ඔබේ කටහඬ වෙනස් වෙලා, පේනුම වෙනස් වෙලා, අතපයට ආයුධ ඇවිදින් ඔබ මෙහෙවන්නේ ඒ මොහොතේ තිබෙන්නා වූ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පරිගැනීම නම් වූ අදහස නෙවෙයිද? ඒ අදහසේ ඇලීම ගැටීමට නෙවෙයිද දිට්ඨි කියලා කියන්නේ? එනම් සංසාරේ පුරුදුනේ මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස නැත්තම් අත්තානු දිට්ඨියට, සක්කාය දිට්ඨියට පැමිණෙන්න පුරුදුනේ. අපි සංයෝජන හදන්න පුරුදු වෙලා ඉන්නේ. සතර ගමනේ නිමාම හම්බ වෙන්නේ සංයෝජන හදලා නෙමෙයි, සංයෝජන කඩන්න පටන් ගත්තාම. එනිසා ඔබ තුල මේක වෙමින් පවතිනවා ළමා කාලයේ පටන් සද්ධර්මයේ වැටහෙන දවස දක්වාම. ඔබ ස්කන්ධ පංචකේ පරිහරණය කරනවා දැනගත්තත් නැතත්. නමුත් ඒකට එන දේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී හැඟීම් මගේය, මම මගේ, මගේ ආත්ම කියලා වචනයෙන් කියන්නේ නැති වුණාට අල්ලා ගැනීමෙන් සිදු වෙනවා. මඤ්ඤමානය. දැන් ඒවට නැසිලා ඉවර වෙන්න බෑ. අනාගත ඵලයක් හොදින්න හේතු චිත්තාභ්‍යන්තරයට බැඳෙනවට සංයෝජනය වෙනවයි කියනවා. සක්කාය දිට්ඨි සංයෝජනය. දැන්
මෙන්න මේ ආකාරයට ඔබට මේ අරමුණක් තුළ මේ අරමුණේ ඇලීම මුලාව ගැටීම මුලාව තුළ මේ අනාගතයක් හැදෙන්න හේතු ඉතුරු වෙන එක නේද සසරක් හදන්නේ. සසර හදනවා විසක් කඩනවාද දැන් ඔය. දැන් මේ ස්කන්ධ පංචකයේ මොනවෙන්ද යුක්ත? ලෝභයෙන් යුක්තයි, ද්වේෂයෙන් යුක්තයි, මෝහයෙන් යුක්තයි, භවෙන් යුක්තයි, පවෙන් යුක්තයි, පිනෙන් යුක්තයි, ඥානෙන් යුක්තයි, ඕන දෙයකින් යුක්තයි. ඒක තුළ තියෙන හැඟීම සමග ඇලීම ගැටීම තමයි මමත්වය කියන්නේ. දැන් පංච උපාදානස්කන්ධයට නිකන් මැරෙන්න බෑ. අනාගත සසරක් හදලා මැරෙන්න වෙනවා. ඒ හින්දා තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් උපාදානයේ වෙන හැටි ඇස තුල, කන තුල, නාසය තුල ඉගෙන ගන්න. ඒක පමාව, සිහිය නැතිකම. තේරුම් ගත්ත පුද්ගලයාට උපාදානය වෙන මොහොතම උපාදානය නොවි අවසන් කරන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් හදාarලා දීලා තිනවා. ඒක තමයි ආර්ය මාර්ගය. බැඳෙන එක අනාර්ය මාර්ගය. බැඳෙන එක පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ ඔස්සේ කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ අනාගතයට විපාක. ඒක අනාගත විපාක දෙන්නා වූ මාර්ගය. ඔබේ ඇස තුළ, කන තුළ මේක තේරුම් ගන්න වෙනවා. මේක බැඳෙන හැටි වෙනත් ආකාරයකින් මගේ සූත්‍ර දේශනාවල මීට පෙර මම පෙන්නලා තිබෙනවා. 10 වතාවක් 100 වතාවක් විතර පෙන්නලා තිබෙනවා. නමුත් සූත්‍ර දේශනා 100 ගණනක තියෙන නිසා ඒක පහසුම විදිහත් ඒක තමයි. ඇස තුළ, අරමුණ තුළ මේක සිදුවෙන ආකාරය නිරීක්ෂණය කරන්න සියුම්ම. මේ සක්කාය දිට්ඨියට බැඳෙන ආකාරය වෙන විදිහකින් කියන්නම් මම. ඒක ඇස තුළටත් හරි, කන තුළටත් හරි, ඕන දෙකට අරමුණට හරි. කාරණා තුනක් එකතු වීම තුළින් ඇස තුළ, කන තුළ, නාසය, රූපය, ශබ්දය, ගන්ධය, රසය, අරමුණ හට ගන්නවා. ඒ ඔබ පෙර පරිදි විඳීමට පාත්‍ර කරනවා. සැප දුක් උපේක්ෂා වශයෙන්. විඳින්න ගියාපම එක්ක ඔබ ඇලෙනවා, නැත්නම් ගැටෙනවා. ඕන කියනවා, එපා කියනවා. මෙන්න මේ අරමුණ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක ඇතුලේ මම මේ විග්‍රහ කරන්නේ. රූප වෙනුවට පස්ස කියලා ගන්නවා මම. පස්ස පච්චා වේදනා. මෙන්න මේ වේදනාවට තිබෙනා වූ කැමැත්ත, අකමැත්ත තමයි ඇලීම ගැටීම කියන්නේ. ඇලෙනවා, ගැටෙනවා. අන්න වේදනාවේ ඇලීමෙන් ගැටීමෙන් වේදනාව මම වෙනවා. නැත්තම් වේදනා පච්චා තණ්හා. ඔන්න ඔය ඇලීම ගැටීමට තමයි තණ්හා නැත්තම් මම නැත්තම් දිට්ඨි කියලා කියන්නේ. සක්කාය දිට්ඨි. අරමුණ තුල ඔබට එහෙනම් වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව කියන්නේ පංච උපාදානස්කන්ධය බවට පත් වුණා. පංචස්කන්ධය තුල අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වීම සිද්ධ වුණා. මෙන්න බද්දෝ මාරස්ස. බැඳෙනවා. බලන්න කොතරම් දුරක් මග ගෙවාගෙන සමාජයේ එන්න ඕනද කියලා මේක තේරුම් ගන්න. මේ පිළිබඳව මෙහෙම අරමුණක් පිළිබඳ විග්‍රහකින් තොරව අම්මා බලාගෙන, තාත්තා බලාගෙන, ගමට රට මෙහෙවරක් කරන, පන්සල් හදාගෙන සුගතිගාමී ගමන පුද්ගලයෙක් වශයෙන් යන්න පුළුවන්. ඒවට යහපත් විපාකක් තියෙනවා. දාන, සීල, භාවනා ඔක්කොටම යහපත් විපාක තිබෙනවා. නමුත් උපාදානයේ තුල උපාදානයේ දුකින් මිදෙන්න බෑ. ඒකයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. දැන් බලන්න මේ පිළිබඳව තව ලස්සන ගාථාවක් තිබෙනවා. මෑතක දවසක් පාවිච්චි කළේ නැති නිසා. මේ ටික පිළිබඳව බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ මොකක්ද බලන්න. පෙන පින්ඩුපමා රූපං වේදනා බුබුලූපමා මරීචුකූපමා සංඥා සංකාරා කදලූපමා මායෝපාංච විඥානං අදේස්සා අදිච්ච බන්දුන ආදිච්ච බන්දු නැත්තම් බුදුන් වහන්සේ ස්කන්ධ පංචකය මොනවටද උපමා කරලා තියෙන්නේ. ඔබ පෙන දැකලා තියෙනවද? ලොකු ගොඩක් තිබුණාට මොනවාරි ඇතුලේ තියෙනවද? බිඳලා ගියාම මොකුත් නැහනේ. ඔය බාහිර රූප නෙමෙයි කතා කරන්නේ. රූප අරමුණ
ඔබට මහ ලොකු දෙයක් පෙවුනට ඒක මමත්වෙන් ශූන්‍යයි කියලා ඔය පෙන්වන්න තියෙන්නේ. වේදනා සැප දුක් උපේක්ෂා වේදනා. අපි බෙදුවට අර රුවන්වැලි සෑය හදන්න හදව චෛත්‍ය වඩුවා චෛත්‍ය හදන හැටි කියලා දෙන්න පෙන්වන්න කිව්වයි කියලා උපමාවකින්. දීපහදනයක් කරගෙන ඇවිදින් මේකට ඇඟිල්ල තට්ටු කරලා බුබ්බුලාකාරය හැදුවයි කියනවානේ. දැන් බුබුලක් පේන්න තියෙනවා. පිටයි ඇතුලේ මොනවා හරි වෙනසක් තියෙනවද? බුබුලක් ලොකුවට පේන්න තියුණා ඇතුලෙත් මොකුත් නැහැ. නමුත් ඔබට මේක සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන් ගත්තාම බුබුලක් නෙමෙයි ඒක යමක් තියෙනවා. ඒක තමයි රූපේ මමයේ වේදනාව මමයේ කියන්නේ යමක් තියෙනවා ඒකේ. අර පෙන්වන්නේ ඇත්ත. හඳුනන්න පුළුවන් සංඥාව. සංඥාවට මොනවද දුන්නත් තියෙන දෙයක් නෙවෙයි දෙන්නේ ඔබ හිතන වතන දෙයක්. මරීචක උපමා මිරිඟුවකට උපමා කරලා තිබෙනවා. ඔබ මිරිඟුව දැකලත් ඇති මාත් දැකලා තියෙනවා. ගියාට හම්බ වෙන්නේ. හඳුනයි නම් සංඥාව නමුත් හදන්නේ චෛතසිකයක් එක දෙයක් කෙනෙක් දැනක් නෙවෙයි. ඊට වඩා ලස්සනයි කාංකාරා කදල උපමා. ඔය තියෙනවා අරටු හොයන්න ගිය කට්ටිය කැලේට ගිහින් උස ගස් දැකලා කපලා කෙහෙල් ගස් අරන් ආවා කියලා. ඒ කාලේ කැලේ තිබිලා තියෙන කෙහෙල් ගස් අපි වගේ හදලා නෙමෙයි. උසට තියෙන නිසා. ආපහු මොකද කරන්නේ? එක කෙසෙල් ගසේ ඒ පතුරු ගලවපුවාම කෙසෙල් ගසේ නැත්තේ අරටුවක්. එනම් මේ සංඛාර එකතු කරන ඒවා ඔක්කොම ඔබ හදාගත් දේවල් හැම ඇතුළත මොකුත් නැහැ අරටුවක් නැති දෙයක්. අපුඤ්ඤාභි සංඛාරේ පුඤ්ඤාභි සංඛාරය අඤ්ඤාභි සංඛාරය එකතු කරපුවාම ඒවා තියෙන නිසා තමයි ඔබට සසරක් තියෙන්නේ. නමුත් සංඛාර ලෝකේ ශූන්‍ය වශයෙන් බලන්න. සංඛාර ලෝකේ මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන්න. එහෙනම් ශූන්‍ය වශයෙන් බලන්න තියෙන මොනවද? පව පින ධානය. ඒක තමයි මට සහ මට අයිති දේවල්. සංඛාර ලෝකේ මමත්වෙන් යුක්තයි පෘථග්ජන පුද්ගලයාට පව මම මගේ ආත්ම. පින මම මගේ ආත්ම. ධාන මම මගේ ආත්ම. නම් පමාද විහාරේ. දැන් ස්කන්ධ පංචකයට මම මගේ ආත්ම වශයෙන් එන දේ ශුඤ්ඤතෝ ලෝකං. මමත්වෙන් ශූන්‍ය වශයෙන් නුවණින් බලන්න ඕන. ඇහේදී කනේදී නාසයේදී දිවේදී කයේදී අරමුණ එන මොහොතකදී සදා සතෝ හැම කල්හිම සතිමත් වෙන්න වෙනවා. මමත්වෙන් බැඳී සතරට බැඳෙනවාද? නොබැඳී ඒ මොහොත සසරෙන් ගැලවෙනවාද? බැඳෙන්නෙත් මෙතන ගැලවෙන්නෙත් මෙතන. දැන් මේ රූප වේදනා සංඥා සංකාර පහට එනදී ලාභාලාභ ලෝභ දේශ මොහ සැප දුක් උපේක්ෂා වශයෙන් ඇලීම් ගැටීමේදී අත්තාන දිට්ඨින් සක්කාය දිට්ඨියට පැමුණුන ආරමුණ. පැමුණුනා නම් සසරට බැඳිලා අවසන් වෙනවා. පැමුණුන හැටි තමයි මම පෙන්වුවේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව මෙන්න බැඳුන හැටි. සක්කාය දිට්ඨියට බැඳෙන හැටි ආරමුණ තුළ බලන්න. ඒ බැඳෙන මොහොතම තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත පුද්ගලයාට සිහිය පාවිච්චි කරලා නොබදී ඉන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒකයි ප්‍රමාද මධ්‍යස්ථානයේම නොප්‍රමාද මධ්‍යස්ථානයේ බවට පත් කළ හැකියි. ප්‍රමාද විහාරී බවම අප්‍රමාද විහාරී බවට පත් කරගත්ත හැකියි. දැන් අපි සක්කාය දිට්ඨියට අරමුණේ බැඳිලා තියෙන්නේ. දැන් ඌහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න. පස්සපච්චා වේදනාවේදී වේදනාවට තණ්හා උපාදාන කරන්නේ නැත්නම් තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන රූප අන්න නොබැඳීම කියන්නේ මේකට. අතහැරීම කියන්නේ මේකට. අරකට කියන්නේ අල්ලා ගැනීම, මේකට කියන්නේ අල්ලා නොගැනීම. අල්ලා නොගැනීමෙන් නොතැවුල, අල්ලා ගැනීමෙන් තැවුල. දැන් ඔබට අවස්ථාව දීලා තියෙනව නේද? වර්තමාන මොහොතයි භාවනා මධ්‍යස්ථානයේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් තමයි අරමුණු හම්බ වෙන්නේ. ඒවා හමු වීමේදී ඔබේ ඇතුළත කොටස එයි. ඒවත් සමග ඇලී ගැටි තවදුරටත් සසරක් හදනවද? නැත්නම් නොපැමිණ අවසන් කරනවද?
පැමිණ අවසන් කරනවට බැඳෙනවා කියනවා, නොපැමිණ අවසන් කරනවට කඩනවා කියනවා සක්කාය දිට්ඨිය. නොපැමිණීම එක දවසකින් ඉවර වෙන්නේ නැහැ. පළවෙනි වතාවට කැඩෙනකොට තමයි ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වීම කැඩීම. ඉන් එහාට තවදුරටත් උපන්න කුසල් දුරු කිරීම, කාමරාග ව්‍යාපාද තුනී කිරීම ඔස්සේ රහත් අනාගාමි දක්වාම නොපැමිණෙන්න ඕනේ මාර්ගයේ. ඉතින් සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න පුළුවන් සෝවාන් වලින් එහා පැත්තට. අනිත් ඔක්කොම සක්කාය දිට්ඨිය තුල තමයි ඉන්නේ. මාරයාට නොබැඳී අවසන් කරනවා. දැන් මාරයාට බැඳුනොත් සසර හමු වෙනවා. අවිද්‍යා සංකාරය හමු වෙනවා. කැඩුනොත් පංචස්කන්ධයේ උපාදාන නොවි අවසන් වුණා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා. අර ඉස්සල්ලා මඤ්ඤමානෝ මගේ මම මගේ වශයෙන් ගැනීමෙන් නම් මායයට බැඳෙන්නේ, මගේ වශයෙන් ගන්න නැත්තම් මායයට බැඳෙන්නේ නැහැ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. වචනෙන් කියනව නෙවෙයි, අල්ලා ගැනීමට නමක් මඤ්ඤමානය, අල්ලා නොගැනීමට නමක් අමඤ්ඤමානය. දැන් තේරුම් ගත්ත පුද්ගලයා ආපහු යන්න ඕන නේද? ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය තුල තමයි මමත්වේ පවතින්නේ. දැන් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ දැන් කර්ම රැස් කළා හරියන්නේ නැහැ, ෂේ කරන්න වෙනවා. පටිසෝතගාමී කියන්නේ ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන ભેදෙන්තරව ඇසේ කනේ නාසයේ දිවේ උපදින ස්කන්ධ පංචකය අභිධර්මයේ බවට පත් කරගත්තා. ඒ ස්කන්ධ පංචකය තුළ පවපින ධානය ඔස්සේ උපාදාන කරමින් කාම රූප අරූප භවෙන් හදමින් සත්‍ය සතර ඇදින හැටි පෙන්වුවා. එහෙ ගිහින් ඕක කියලා දෙන්න කෙනෙක් නැති නිසා ආපහු මෙහෙම එන්න වෙනවයි කියලා පෙන්වවා වදාලා. අන්න මේක ඔබට හමු වෙනකොට ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔබට මේක තේරෙනවා නම් ඔබට මේ සුන්දර අවස්ථාවක් නොපැමිණෙන්නට. දැන් බුදු වුණා කියන එකේ තේරුම පංච උපාදානස්කන්ධයේ මෙදුණා කියන එකේ වෙනස තේරෙනවද ඔබට දැන්? උන්වහන්සේ සසරට බැඳෙන එක වෙනුවට නොබැඳී අවසන් කරන්න ගත්තා. දැන් බැඳුනහම රාග දේශ මොහ සතර තියෙනව නොබැඳුනහම මේ නිරෝධයේදී හමු වෙන දෙයක් තියෙනවානේ. උපාදාන නිරෝධයෙන්, තණ්හා උපාදාන භව නිරෝධයෙන් ඔතන හමු වෙනවා සංසුන් ස්වභාවයක්. ඒ තමයි බුදුන් වහන්සේ. ඒ තමයි ආනන්තරික සමාධිය. ඒ තමයි මේ දුකට හේතු අයින් වෙනකොට හම්බ වෙන මාර්ගයේ එහා පැත්තේ ඵලය. ඒ නිසා තණ්හා උපාදාන භව කරලා මාර්ගඵල ලබන්න බෑ. ඒකේ කර්මඵල හම්බ වෙන්නේ. තණ්හා නැත්නම් උපාදාන නැත්නම් ඒක තමයි මාර්ගය. එතකොට ඵලය කර්මයක් නෙමෙයි. කර්ම ෂේ වුණාම ලෝකෝත්තර විපාකයක්. මේ ආර්ය මාර්ගය ආපහු යන එක පටිසෝතගාමී. දැන් එතකොට ස්කන්ධ පංචකය අල්ලා ගැනීමෙන් පවපින ධානය ඔස්සේ සසරට බැඳේ. පව් කළත් පින් කළත් පන්සිල් උපසම්පදා සික්වත් ස්කන්ධ පංචකය පාවිච්චි කරන්නේ මේ භවගාමී මාර්ගයේ යන්නේ. දැන් භව නිරෝධය අල්ලා නොගැනීමෙන් සිදු වෙනවා නම් මොන ශික්ෂාපදයෙන් දෙක සිද්ධ වෙන්නේ? ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් හැර ඒක සිදු වෙන පාරක් නැහැ. දැන් එහෙනම් සීලබ්බත පරාමාසය දැන් කැඩෙන්නේ නැද්ද? ශික්ෂාපද රකින්නේ මව් කුසින් බිහුණ පුද්ගලයා, උදේ ඉන්න පුද්ගලයා හැන්දෑව දක්වා ඉන්නවා කියලා හිතාන පුද්ගලයෙක් සිල් රකින්නේ. පුද්ගලයා ස්කන්ධ පංචකයට ඔය සිල් පාවිච්චි කරන්න බෑ. ඒකේ අනාත්මය තමයි සීලය, අරියකාන්ත සීලය. අල්ලා ගැනීම ආත්මය, අනාත්මය අරියකාන්ත සීලය. දැන් බාහිර ශික්ෂාපද වලින් බෑ කියලා තේරෙනකොට සීලබ්බත පරාමාසය හිතේ කැඩෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියන්නේ උපාදාන මිදලා ස්කන්ධ පරිහරණය කරනවා. දැන් සැනසීමක ඉන්නේ, බාහිර ලෝකෙත් එක්කලා ගැටෙන්නේ නැහැ, හඳුනනවා විතරයි. බුදුන් පිළිබඳ සැකේ දුර වෙන්නේ නැද්ද? සිවුරෙන් හරි, කෙස් වලින් හරි, ශාක්‍ය වංශික ඇඳුමෙන් හරි නෙවෙයි. ස්කන්ධ පංචකේ අනාත්මය නැමැති ධර්මයට පැමිණලා බුදුන් වාසය කරන්න මේ ලෝකේ තියෙන දේවල් රිදෙන්නේ නැත්තේ කියලා තේරෙනකොට, ලෝකෙ දිවිනොත් එක්කලා නැතුව මේ ඉන්නේ ලෝකෝත්තර වෙලා කියලා තේරෙනකොට, මට නම් තේරෙන විදිහට සක්කාය දිට්ඨිය කැඩෙනකොට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කඩන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ මාර්ගය දැන් ඉතින් දිගටම නොපැමිණීම, අත්තාන දිට්ඨින් ඌහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණීමෙන් මායя පරාජය කරන්න.
ආර්ය මාර්ගය යනවා කියන්නේ ඒකයි. එඳ තුනී කරගන්න ආකාරය පෘථග්ජන පුද්ගලයෙකුට බෑ. ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු තමයි මේ පටිසෝතගාමිත්වයේ යන්නේ. මේක ආර්ය මාර්ගයක්. ඒක බැරි අය තමයි අරමුණක් අල්ලගෙන අරමුණ වඩලා අරමුණ වෙන්න නොදී සනසීමක් හොයන්නේ. ඉතින් තවත් ඉස්සරහට කියන සූත්‍රයක පෙන්නන්නම් වැරදි ආකාරයෙන් ලබාගත් සමාධියක් ඒක කියන එක පැහැදිලි කරලා තිබෙනවා සමාධි සූත්‍රයේ. ඒ නිසා අපට ඕන ආර්ය මාර්ගයක්. එතකොට දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට වර්තමාන අරමුණේ ඇලී ගැටී අවසන් කරන්න අයිතියක් නැහැ. ඒක මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස අනාගත ඵල උපදින්න හේතු තැබීම. අනාගත ඵල උපදින්න හේතු තියන්නේ නැත්නම් මමත්වෙන් නොගැනීමෙන් ස්කන්ධ පහ උපාදාන නොවි මේ යනවට කැඩෙනවා කියනවා. සක්කාය දිට්ඨිය කැඩෙනවා. එතකොට උපාදානය වුණොත් බැඳෙනවා නැත්නම් කැඩෙනවා. දැන් ඔය කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන වචන යටතේ සකෘදාගාමි අනාගාමි දක්වාම සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් කිරීම තමයි ඔය කියන්නේ අත්තානු දිට්ඨින් ඌහච්ච නොපැමිණෙන්න උත්සාහ. ඔබට පරණ පුරුද්දට ගහපම් බැනපම් මරපම් එකට එක් කරපම් පලිගණින් කියලා කියයි ඔබේ හිත. ඒ පැමිණෙන්න කියලා කියනවා. අන්න සද්ධා විරි සති සමාධි ප්‍රඥා ඕනකම තියෙන වීරියක් ඕන වෙන්නේ පැමිණෙන්න නෙමෙයි නිරෝධය දකින්න. ඔය මම දිනුවා කියලා ඒක සාටක බමුණගේ කතාව එහෙම තියෙන්නේ. ඔය පරාජය උතන අතහැරියා. ඒ නිසා ඔබට මේක ආරම්භ කළාම ඔබ තුළ පවතිනා වූ දුකට හේතු එක එක අඩු වෙන්න ගන්නවා. අර අතහැරීමෙන් අලුතෙන් රැස් වෙන්නේ නැහනේ. අලුතෙන් රැස් වෙන්න නම් නූපන්න කුසල් උපදින්නේ නැහැ. අයින් වෙනකොට උපන්න කුසල් දුර වෙනවා. දැන් මේක වෙනකොට ඔබේ සිතේ ඇතිවෙනා වූ සංසුන් ස්වභාවය ලෝකෙත් එක්කලා ගැටුම් නැති බව සංසුන් බව ඔබට තේරෙවි. නිවිලා ඉන්නවා කියන එකේ තේරුම. ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙනවා කියන එකේ තේරුම. ඒ නිසා ධර්මයේ දිවිනක් කොටගෙන ජීවත් වෙන්නේ අසෝවාන් වලින් එහා පැත්තට ආයේ. අනිත් අයට ධර්මයේ දිවිනක් නැහැ. පාපේ හෝ පින හෝ ධානයේ දිවිනක් කරගෙන තමයි ඉන්නේ. එබැවින් මෙන්න මේ සිද්ධිය තේරුම් ගන්න වෙනවා. දැන් ඔබට කවටවත් මොකොත් කරවන්න බෑ. ඔබට ස්වභාවයෙන්ම ඇසකරනාසය දිවකයෙන් අරමුණු හමු වෙනවා. නිින්ද හැරෙන විට පස් දොරෙන් හෝ මනෝද්වාරයෙන්. ඒවත් එක්ක තමයි ඔබේ අතීත ඒවා ඉපදින්නේ. ඒ මොහොතේ ඔබ සසරට නොවදී අවසන් කරන්න තරම් සතිමත් වෙලා උපාදාන නොවි අවසන් කරනකොට සක්කාය දිට්ඨිය කඩනවා. මේ භාවනාව. මේ අප්‍රමාදේ. බැඳෙනවා නම් ප්‍රමාදේ. ඉතින් ඒක දවසට බෑ නැවත සංඛ්‍යාවෙන් වැඩි වෙනකොට ඔබට ඔබේ චිත්තාභ්‍යන්තරයට යන කාරණා අඩු වෙනකොට තියෙන කාරණාට කියනවා දාපු දර කියලා ඒව ඇවිලිලා ඉවර වෙයි අලුතෙන් දාර දාන්න නැතුවම ගින්න නෙවෙයි කියලා කියනවා. එතකොට එහෙනම් බුදුදහමෙන් පෙන්වන්නේ මිනිස්සුන්ට නිවන් සැප ලබලා ජීවත් වෙන්න. පියුණට බය වෙලා හිටියට මේ මරණින් එහා පැත්තේ ලැබෙන දෙයක් මේ ඔක්කොම අතෑරෙනවා කියවට. උපන් මිනිස්සුන්ට සම්බන්ධතා තියෙනවා. මව්පිය ගුරුවරු නෑදෑ හිත මිත්‍රාද රැකියා ආදායම් ආදී කොට ඇති. බුදුරජාණන් වහන්සේ සම්මතයේදී සියල්ල සමග තම තමන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ උපාදානයෙන් අතහැරෙන්න ඕනේ. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය අතහැරෙනවා. උපාදාන වීමෙන් අතහැරීමට තමයි අතහැරීම කියන්නේ. ඔබ හැම දිනාටම මේ කරුණු පැහැදිලි කිරීම ආරි මාර්ගයට ප්‍රවිෂ්ඨ වී ඉහාත්ම වශයෙන්ම මේ සංසුන් ස්වභාවය අත්දකින්න පිරිසක් බවට පත් වෙන්නට උපනිස් වේවා හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අනුග්‍රහක බෞතුන් විසින් සක්කාය දිට්ඨිය අනුකුමක්ද දුරු කරගන්න ආකාරයේ පිළිවෙල සරලව පහදා දෙන්න. දායකත්වයේ දරනු ලබන්නේ කුඹුරුගමුව තුඩැල්ල කෝන්ගහවත්තේ විසූ පරලොස්සපත් ජේ.ඒ. වෙදගේ මෑණියන් සහ පරලොස්සපත් ප්‍රැන්සිස් විජේවීර පියාණන්ගේ දියණිවරුන් බෑනාවරු සහ මුණුබුරු මිනිබිරියන් විසින් 2004 ජූලි මාස 24 දින පරලොස්සපත් ඒ.ජේ. වෙදගේ මෑණියන්ටත් වසර 34කට පෙර පරලොස්සපත්වන්ට දෙනා වූ ප්‍රැන්සිස් විජේවීර පියාණන්ටත් මීට මාස 5කට පෙර පරලොස්සපත්වන්ට දෙනා වූ රංජනී විජේවීර සොයුරිය ඇතුළු පරලොස්සපත්වන්ට දෙනා වූ ජුලිනෝනා සමරවික්‍රම එල්.බී. පීරිස් ඇඩ්ලිනා සිල්වා ඩී.ජේ. විජේවීර එමලින් වීරරත්න ජවෝරිස් වීරරත්න
විටිකරිහාමි ටීපේසේන HW ලුවීනෝනා ගුණපාලමන සිංහ පුංචාමි එදිරවීර උපසේන එදිරසිංහ තුසිරිමතී මුණසිංහ සුසිල් මුණසිංහ සහ පරලෝ සැපත් පරම්පරාගත සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් අපේක්ෂාවෙන් යමෙක් ඇත්තම් පින් අනුමෝදන් වී ඒ ජීවිතය සුවපත් කරගෙන මතු මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ චතුස්සත්‍ය අවබෝධ කරගෙන නිවන් මඟ පූර්ණේ කර ගනිත්වා. ඔබේ අදහස පැතුම හරියටම හරි. ගෞරවනීය දේශකයන් වහන්සේට තව තවත් මෙවැනි වූ ශාසනික සේවාන් සිදු කිරීමට ශක්තිය ධෛර්ය සුවපත් භාවය ලැබී චිර ජීවනයෙන් සැලසේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සමග චිර ජීවනයත් ධර්මාවබෝධයත් ලැබේවා. ධර්ම දේශනාව සඳහා මූලික දායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් කළා වූ මේ දානමය පුණ්‍ය කර්මය තුළ ඔබගේ පරලෝකීය ඥාති වර්ගය යලිත් සිහිපත් කරගන්න ගෞරවයෙන් සියලු දෙනාට උපහාරයක් වේවා. ඔබේ පවුල වෙනින් කළා වූ මෙහෙවරට යමෙක් පින් කැමතිව පින් බලාපොරොත්තු වෙත්නම් අනුමෝදන්ව ජීවිතය සුවපත් කරගනිත්වා. ඒක ඒ ජීවිතයට පමණයි. මතු ජීවිතයකදී මිනිසත් බව ලවා ත්‍රිලක්ෂණය අවබෝධයෙන් උතුම් නිවන් මඟ හිලි කර ගන්නට ඔවුන්ට ලැබේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටමත් මේ සක්කාය දිට්ඨියට හෙවත් සසරට බැඳෙන ආකාරය අරමුණු තුළ තේරුම් ගන්නට ලැබීම තුළින් ඒ නොබැඳී අවසන් කරන්නට අවශ්‍ය වීරිය සතිය පාවිච්චි කරමින් පටිසෝතේ ගාමී වීම තුළින් නිවන සැනසෙන සෝය විඳින්නට හේතු ආසනාව වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න උත්සාහ කරන්න. සබ්බහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං